නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වටිනා ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ඉතින් අපි ඔබ හැම දිනාටමත් අද මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, ධර්මාවබෝධයේ පිණිස සසර පුරුදු කළ යුතු පාරමී ධර්ම අතර පළවෙනියටම සඳහන් වෙන්නේ දාන පාරමිතාව. මේ අතහැරීම ත්‍යාග සම්පත්තිය කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. දවසක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා බුදුරජාණන් වහන්සේට මේ දානයක වටිනාකම මේ දේවතාව කියනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ දන් දෙනවා කියලා කියන්නේ නම් යුද්ධයක් වගේ. දානං යුද්ධංච සමානමාහු කිය. දානය කියන්නේ යුද්ධයක් හා සමානයි කිය. දැන් හිතන්න යුද්ධයක් වගේ, හැබැයි මේ යුද්ධ කරන්නේ ඔබේ හිත ඇතුළේ, ඔබේ සිතුවිලිත් එක්ක. දන් දෙන්න හිතනකොට දානයට විරුද්ධව මතු වෙනවා සතුරු සිතුවිලි. ඒ තමයි මසුරුකම, ලෝභකම මේ හිත ඇතුළෙන් බලවත් වෙලා දන් දෙන්න අර දානමේ චේතනාව යටපත් කරනවා. දන් දෙන්න හිතනකොටම හිතනවා නෑ ඔන්නේ අපරාධේ. මේක මට මේ දේට යොදවන්න පුළුවන්, මේ දේට යොදවන්න පුළුවන්, මට මෙච්චර ප්‍රශ්න තියෙනවා. මොකටද මම මේ අනුන්ට දෙන්නේ? එතකොට මේ විදිහට සිතුවිලි හිත ඇතුළේ බලවත් වෙලා අර දානමේ කුසල චේතනාව යටපත් කළ දාන. ඒ නිසා දන් දෙනවා කියන එක සසර පුරුද්දක් පුරුදු කරගත යුතුයි. දැන් ඔබ ඔය වෙස්සන්තර කතාව අහලා ඇති. අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පෙර වෙස්සන්තර නමින් රජකං කරමින් මහා පොළොව 7 වාරයක් කම්පා කරමින් දන් දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරා. සමහරුන්ට වෙස්සන්තර ආත්මේ මේ කතාව අහනකොටත් ඇඟ හිරි වැටෙනවා. මෙහෙමත් දන් දෙන්න පුළුවන් දෝ කියලා හිතෙනවා. හැබැයි උන්වහන්සේට ඒ හැකියාව ඇති වුණේ සසරේ සාරා සංකේය කල්පලක්ෂයක් දන් දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරගත්තා. ඇස්සිස් මස්ලේ පවා ශරීර අවයව පවා දන් දීලා දාන උපපාරමිතාව සම්පූර්ණ කරා. බොහෝ ආත්ම භාවවල තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කරමින් දන් දීලා දාන පරමත්ත පාරමිතාව සම්පූර්ණ කරා. එතකොට මේ විදියට සසරේ දන් දීලා දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා බුදු වෙන්න පෙර ආත්මේ තමයි දාන පාරමිතාවේ අවසාන කොටස, පරමත්ත පාරමී කොටසක් ඉතිරි වෙලා තිබුණා. අන්නේ කොටසත් සම්පූර්ණ කරගෙන ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම පිණිසමයි වෙස්සන්තර ආත්මේ දෙව්ලොවේ මනුලොවට ආවේ. එතකොට අපිට පේනවා දන් දෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ. දානං යුද්ධංච සමානමාහු. දානී කියන්නේ යුද්ධයක් වගේ. දෙන්දෝ නොදෙන්දෝ, දෙනවද නැද්ද? මේ හිත ඇතුළේ සටනක් තියෙන සිතුවිලි එක්ක. ඒ නිසා මේ යුද්ධෙ දිනන්නේ සසර පුරුද්දක් ඇති කෙනාමයි. දන් දීලා සසර පුරුද්දක් ඇති කරගත්ත කෙනාමයි මේ මසුරුකම, ලෝභකම මැඩලගෙන දානමේ චේතනාව ජයගන්න. අන්නේ නිසා සංසාරයට පුරුදු කරන්න. ඔබේ ශක්ති පමණින් දන් දෙන්න. අපිට ඉතින් කොහෙද මේ දන් දෙන්න තරම් සල්ලි? අද කාලේ ඉතින් දන් දෙන්න සල්ලි තියෙන්නේ පැවව විසින් සල්ලිකාරයන්ට සල්ලි වැඩි වෙලානේ. එහෙම සමහරු මේ දානය ගැන තමන්ට දන් දෙන්න බැරි අර මසුරුකම, ලෝභකම වහගන්න නොයේ කතා කියන මිනිස්සු. ඔබේ ශක්ති පමණින් දිලින් දෙක්නත් ඔබ අසරණයෙකුණත් දන් දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ දානයක වටිනාකම දන්න කෙනා, කර්මඵල විශ්වාසය ඇති කෙනා, තමන් උයාපිහාගත්ත ඉඳුල් භාජනයක් හෝදලා විසිකරත් අනේ මේ ඉදුල් වතුර ටික මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට හරි ආහාරයක් වේවා, කුසගින්න නිවේවා, සුවපත් වේවා. එවැනි මෛත්‍රී සිතකින් ඉඳුල් වතුර ටිකක් විසිකරත් මෛත්‍රිය පතුරන. ඒකත් දානය. බලන්න ඉදුල් වතුර ආහාර කරගන්න සත්තු කොච්චර ඉන්නවද මහ පොළොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කොයි තරම් කුසගින්නේ හිටියත් අපි ගමු මේ කන්න නැතුව දවස් ගාණක් මොනවා හරි කෑමක් නැතුව හිටපු කෙනෙකුට කවුරු හරි අනුකම්පාවෙන් කෑම පිඟානක් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දානේ වටිනාකම ගන්න දන්න කෙනා තමන් කන බත්පතෙන් කොටසක් සතෙක් වෙනුවෙන් හරි දන් දෙනවා කියලා. ඒ තරම් ආනිසංස සහිතයි. ඒ නිසා කොච්චර දිලිඳ වුණත් ඔබ කන බත්පතෙන් කොටසක් සතෙක් වෙනුවෙන් හරි දන් දෙන්න. උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හෝදලා මොනවා හරි දෙයක් කනවනේ මිනිස්සු.
ඒ විසිකරන ඉඳුල් ටික පවා අනේ මහපොළොවේ ඉන්න සතෙකුට හරි කුසගින්න නිවේවා කියෙන මෛත්‍රී සිතකින් ඒක පොළොවට විසිකරත් මෛත්‍රී සිතක් ඇතිකරගන්න ඒකත් දානමී චේතනාව. ඒ නිසා තමන්ට පුළුවන් හැටියට ටික මොකද දානේ රැස්වෙන්නේ ඔබ දෙන දේ වටිනාකම් මත නෙමේ චේතනාව තුළ හිතේ පිරිසිදුකම තුළයි පින රැස්වෙන් කෙනෙක් හිතන්න පුළුවන් මේක මහ විශාලිට කරොත් පින විශාලයි. පොඩියට දෙනායගේ පින්කම් පුංචීකෙල් එහෙම දෙයක් නෙමෙයි හිත පහදවාගෙන දන් දෙන්න. ඒ නිසා ඔබ සතුටෙන් හිත පහදවාගෙන කර්මකරම්ඵල විශ්වාසෙන් නම් දන් දෙන්නේ ඒක පින ඔබට ලැබෙනවා. ඒ නිසා දන් දෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්න දැන් අපි නිකං හිතන් ඔබ දානයක් සැලසුම් කරනවා කියලා. ස්ථාන තුනකති පින රැස්සෙන් දානි දෙන වෙලා විතරක් නෙමේ පුබ්බේව දානා සුමනෝ කියන. දානයට පෙර හිත පහදවාගන්න. එක මේ වගේ දැන් අප හිතම ඔබ හිතනවා අපි ලබන අවුරුද්දේ. මේ වගේ ගෙතර දානයක් දෙම කියලා හිතරෙක්කො හිතන වැඩේට නිවාසකට ගිහිල් අපි ලබන අවුරුද්දෙක උපන්දිනේට මගේ උපන්දිනයට වැඩේට නිවාසකට දානයක් දෙන්න ඕන. එක්ක අසවල් ළමා නිවාසකට දානයක් දෙන අසවල් ගිලංහලට දානයක් දෙන්න ඕන. දැන් මේක හිතනවා දැන් අප හිත මේක හිතුවේ මේ උපන්දිනයට කියලා අවුරුද්දත් තියෙනවා දැන් ලබන අවුරුද්ධ කරන දෙයක් හිතන්න. දැන් මෙන්න මේ සිතුවිල්ල තමයි පළවෙනිම දානමී චේතනාව. ඉස්සල්ලාම හිතේ පහළවෙච්ච මුල්ම දානමී සිතුවිල්ල පුබ්බේව දානා සුමනු දානයට පෙරහිත පහදවාගෙන චේතනාවක් රැස් කරගත්ත දානයක් උදෙසා. දැන් ඒ චේතනාව එතන ඉදං වැඩෙනවා. ඒ ඔස්සේ කතා කරනවා අපි දානයක් දෙම අපි මෙහෙම කරු මේක හොඳ අපි මේ විදිහට කරමු මේක හොඳටම කරන්න ඕන දැන් ඔන්න ඒ ගැන කතා වෙනවා. ඊළඟට කතා වෙලා විතරක් මදේ ඊළඟට ඒ තැන්වලට ගිහිල්ලා අවසරයක් අරගෙන ඊළඟට දානවීල වෙන් කරගෙන දැන් කලින්ම ඒක සූදානන් වෙනවා. දැන් තමන්ගේ සිතකය වචනය තුන්දොරම දානයක් වෙනුවෙන් පෙර සකස් වෙන්න පටන් ගන්න. දාන දිනේ ලංවෙනකොට දැන් ඒකම හිතෙනවා වැඩි වාරගාන. හැම වෙලාම දැන් කොහොම දෑ මේක කරගන්න හොඳට කරගන්න ඕන අපිට මේ පින කරගන්න දැන් පින ගැන නිතර හිතනවා පින ගැන ගෙදර කතා වෙනවා. දැන් අප හිතමු ආහාරදානයක් නම් ඔබ වෙළඳ පොලට ගිහිල්ලා ඒ උයන පිහන බඩු මුට්ටු මේවා ලකල ඇස්ති කරගන්නවා සූදානන් වෙනවා උයනවා පිහනවා මේ හැම වෙලාවෙම අර දානය උදෙසා තමන්ගේ සිතකය වචනය දාන මොහොත වෙනකං හිතන්න කොච්චර නම් පින් කන්දරාවක් ඔබේ සිතෙන් කයින් වචනින් ඔබ චේතනාවතුළ රැස් කරගත්තද පින රැස්වෙන්න මේ චේතනාව. එතකොට දාන මොහොත වෙනකොටම විශාල පිනක් හිතේ රැස් කරගෙන අවසාන. දැන් ඔන්න දානි දෙන වෙලාවා. දැන් අපි හිතම දානි දෙනවා පූජා කරන වෙලා දතන් චිත්තම් පසාදේති. දන් දෙනකොට හිත පහදවාගන්න. කර්ම කරම්ඵල විශ්වාසයෙන් ලෞකික සම්මාධිට්්‍ය ඇති වෙන්නට ඕන පින්පව් ගැන විශ්වාසේ සියතින් ගෞරවෙන් සක්කච්චන් දානන්දේතිය සකස් කරල දන් දෙනවා. එතකොට මේ දානයක් පූජා කරනකොට කර්ම කරම්ඵල විශ්වාසයෙන් සියතින් ගෞරවෙන් දන් දෙනවා. පින් සලකාගෙන අනේ කොච්චර ලාභයක්ද මට මේ මහා පින්කමක් කරන්න ලැබුණා කළ හිත පහදවාගෙන දන් දෙනවා. එතකොට ඒ දානි පූජා කරන වෙලාවෙත් පින බලවත්වෙනවා. හැබැයි දැන් අප හිතම දානි දුන්න අවසානයි දැන් ඔක්කෝ මස් පස් කරගෙන ආපහු ගෙදරාව කියලා පින එතනින් අවසං වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පින රැස්සෙනි චේතනාව තුළ. කරපු පිනක් ගැන හිතන්න ඒ පින බලවත්වෙනවා. කරපු පිනක් ගැන කතා වෙනවා. ඒක සිහි කරනවා. ඒ ගැන මෙනෙහි කරනවා. කාටහරි කියන අපි ගියවුරුද්ධ මෙහෙම පිනක් කර අපි ගිය මාසේ මෙහෙම පිනක් කර. එතකොට ඒ පිනක් ගැන කතා කරනකොට චේතනා පහළ වෙන. ඒක ඉස්සන මිනිස්සු පින අමතක වෙන්න නොදී පින් පොත් තියාගෙන ලියලියා සිහි කරගත්ත. මරණ මංචකේ පවා පුරුදුනා කරපු පිනක් සිහි කළ බලවත් කරන්න. අන්න එතකොට අපි කරපු පින මරණ මංචකේ දක්වාම සිහිකර වඩන්න පුළ එකට භාවනාවකුත් පෙන්න්නන. බුදුරජාණන් වහන්සේ පින භාවනාවක් වසයෙන් වඩන හැටි අපිට පෙන්නවා. ඒක තමයි අනුස්සති භාවනාතර තියෙනෙ ත්‍යාගානුස්සති භාවනාව. ත්‍යාගී කියන අතහැරීම. ඒක භාවනාවක් වසයෙන් වඩනවා. එයා හිතනවා මං මේ දන් දෙන්නේ රජ්ජුරුවන්ට බයි දන් දෙනවනෙමේ කවුරුත් ඇවිල බය කරලා දන්දී පන් නැත්නම් මරණෝ කෙ එහෙම බය කරලා කවුරුත් දන් දෙනවනෙමේ. මම දුක් මහන්සි වෙලා උපයා සපයාගත්ත කර්ම කරම්ඵල විශ්වාසයෙන් මගේ ධනය කෙනෙක් හිතන මට කොච්චරනම් ප්‍රශ්න තින මට ගෙවල් දොරවල් දරුවන් වෙන මේ කොච්චර ප්‍රශ්න තිබුණත් ඒ සියල්ලට වැඩිය මං කරුණාවෙන් අනුකම්පාවෙන් දානයට මුල් තැනදීල මන් දන් දුන්න. මං මගේ ධනය වියදන් කළ මන් ලොකූ පිනක් කරගත්තා. මේවා හොරකං කළ හම්බ කරපු දේවල් නෙමේ දහඩිය මහන්සීන් දහඩිය වගුරෝල සාධාරණව හම්බ කරගත්ත ධනේ. මං මේ විදියට පින්කං කරා මේ විදියට පින්කං කරා කියලා තමන් කරපු පින සිහි කරන්න ඒ පින බලවත් වෙනවා.
ඒක භාවනාවක් වශයෙන් වඩන්න කියන. ඒකට ධර්මයේ පෙන්වන්නේ ත්‍යාගානුස්සති භාවනාව. එතකොට අපිට පේනවා අපි කරන පින භාවනාවක් වශයෙන් හිත ධර්මාවබෝධයට නැඹුරු වෙන ආකාරයට සමාධියක් උපදවන්න පුළුවන් කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි කෙනෙක් තමන් කරපු පින සිහි කරනකොට ඒ ත්‍යාගානුස්සති භාවනාව තුළ පින ගැන සිහි වෙන්නකොට රාගයෙන් හිත යටපත් වෙන්නේ නැහැ කියන. ද්වේෂයෙන් හිත යටපත් වෙන්නෙත් නැහැ. මෝහයෙන් මුලාවට පත් වෙන්නේ නැහැ. තමන්ගේ ත්‍යාග සම්පත්තිය අරමුණු කරගෙන හිත ඍජු වෙනවා, එකඟ වෙනවා. ඍජු හිතක් ඇති ශ්‍රාවකයාගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙනවා. එතකොට මේ විදිහට හිතේ යම් ඒකාග්‍රතාවයක් උපදිනවා නම් ඒක තමයි කියනවා ත්‍යාගානුස්සති භාවනාවෙන් ඇති කරගන්න එකඟතාවය සමාධිය. එතකොට අපිට පේනවා අපි රැස් කරගන්න පින් ගැන හිත අපිට භාවනා කරන්න පුළුවන්. පිංගතුනි පින කියලා කියන්නේ අපි රැස් කරගන්න පින අපිට තව කෙනෙකුට අනුමෝදන් කරන්නත් පුළුවන්. ඊළඟට කෙනෙක් කරපු පින් දිහා බලලා අපිට අනුමෝදන් වෙන්නත් පුළුවන්. ඒක ධර්මයේ පෙන්නනවා දස පුණ්‍යක්‍රියා අතර පත්ති දාන පත්තානුමෝදනා පින් දීමත් පිනක් කරන පින් අනුමෝදන් වීමත් පිනක් කියලා. දැන් පින් දෙන එක ගැන සමහරුන් නිකන් පින් දෙනවා කියපුවම සමහරුන්ට හිතෙන්නේ දැන් අපි ගමු අපේ පර්ස් එකේ සල්ලි තියෙනවා. අපි සල්ලි කාට හරි දෙනකොට මොකද වෙන්නේ? පර්ස් එකේ සල්ලි අඩු වෙනවා. ඔය විදිහට හිතුවොත් අපි වැටෙනවා මිත්‍යා දෘෂ්ටියකට. පින ගැන හිතුවොත් එහෙම පින් දෙන්න අපේ පින අඩු වෙනවා. දැන් සමහරව හිතන්න පුළුවන් ওই විදිහට හිතන අය අපි මොකටද මේ අපි දුක් මහන්සියලා අපි දන් දීලා අපි රැස් කරගත්ත පින මේ කාටවත් දෙන්නේ? අපේ පින අපි රැක ගන්න ඕනේ. අන්න එහෙම හිතුවොත් ඒක මිත්‍යා දෘෂ්ටිය. පින්වතුනි පත්ති දාන පත්තානුමෝදනා කියන්නේ පින් දීම පිනක් කියන. ඒකට උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ එක පහනකින් යම් ආලෝකයක් පහළ වෙලා අඳුර දුරු වෙනවා. ඒ පහනෙන් තව පහන් 100,000 ගාණක් දල්වන්න පුළුවන් කියන. එක පහනකින් තව පහන් 100,000 ගාණක් දල්වනවා. එහෙම දල්වනකොට ආලෝකයේ වැඩි වෙනවා මිසක් ආලෝකයේ අඩුවීමක් වෙන්නේ. ආලෝකයේ වැඩි වෙලා අඳුර ගොඩක් දුර වෙලා යනවා. ඒ නිසා ආලෝකයේ වැඩිවීමක් වෙන්නේ. මොකද පින් දෙන්නෙම මෛත්‍රිය. මෛත්‍රිය තමයි පින. චේතනාවේ පින රැස් වෙන්නේ. දැන් අපි හිතමු අපි කාට හරි පින් දෙන්නේ. ඒ කෙනා ගැන අනේ මේ පින් අරගෙන ඒ කෙනා සුවපත් වේවා. මේ පින් අනුමෝදන් වෙලා ඒ කෙනාට යහපතක් වේවා. සුවපත් වේවා. දැන් අපි මිය පරලොව ගිය ඥාතීන්ට උනත් පින් දෙන්නේ. අනේ අපේ මිය පරලොව ගිය ඥාතී අපිට ජීවත් වෙලා ඉන්නදී අපිට මෙහෙම උදව් කරා, මේ විදියට උදව්පකාර කරා. අනේ මේ අය සැපවත් වේවා, සුවපත් වේවා, යහපතක් වේවා. මේ පින් අරගෙන සුවසේ සැපසේ සසර දුකින් අත මිදේවා. එතකොට අපිට මෛත්‍රියක් නෙමෙයි ඒ තියෙන මෛත්‍රිය. එතකොට අපි මෛත්‍රී සහගතව කෙනෙකුට පින් දෙනකොට ඒ මෛත්‍රිය කියන්නේ පින බලවත් වෙන දෙයක්. පින අතර අග්‍රම පින මෛත්‍රිය. ඒ පින් දෙනකොට අපේ පින බලවත් වෙලා පින් වැඩෙනවා. පින වැඩි වෙනවා. හැබැයි දැන් සමහරු දැන් අපි හිතමු අර තිරෝකුඩ සූත්‍රයේ සඳහන් වෙන ගාථාව අපි සිහි කරමින් පැන් වැඩිමක් කරනවානේ. මේ පැන් වඩනවා කියන එක උපමාවක් හැටියට කරන දෙයක්. හැබැයි ඒ උපමාවෙන් හරියටම දේශනාවේ තියෙන දේ නෙමෙයි අර්ථවත් වෙන්නේ. ඒක අපේ සම්ප්‍රදායත් එක්ක අතීතේ පුරුදු කරගෙන ආපු දෙයක් අපි මේ කරන්නේ. පැන් වඩනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විදිහට හිතුවොත් නම් අපි පින් දෙනකොට අපේ පින අඩු වෙනවනේ. මොකද අපිට පේනවා පැන් වඩනකොට අපි ගන්නවා පැන් පිරිච්ච භාජනයක්. එතකොට හිස් කෝප්පයක් තියලා පීරිසියක තියලා අර පැන් පිරිච්ච භාජනෙන් පැන් වක් කරනවා. පැන් වක් කරලා මේක උතුරලා යනකොට අපි කියනවා මේ මිය පරලොව ගිය ඥාතියගේ ජීවිතේ දැන් පිනෙන් පිරීලා ඉතිරිලා ගියා. ඒක තමයි උපමා කරන්නේ. හැබැයි හරියට බැලුවොත් දැන් එතකොට අර පැන් ටික පිරීලා ඉතිරිලා යනකොට තමන් අතින් අල්ලගෙන ඉන්න කලේ වතුර අඩු වෙනවා. අර භාජනයේ වතුර ටික හිස් වෙලා යනවා. එතකොට ඉතින් පුළුවන් අනුන්ට පින් දෙනකොට මගේ පින අඩු වුණානේ හිස් වුණානේ කියලා. ඒක උපමාවක් අර්ථවත් කරන්න වර්තමානයේ යොදාගත්ත දෙයක් මිසක් ඒක නෙමෙයි දේශනාවේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ පින් දෙනකොට දැන් උල්පතකින් ගලාගෙන එන ජලය ගංගා ඇලදොල පුරෝගෙන ගිහිලා පහළ තියෙන අඩුතැන් හිස්තැන් පුරෝගෙන යනවා කියනවා. ගලාගෙන යන උල්පතක අඩුතැන් හිස්තැන් පුරෝගෙන ගියා මිසක් උල්පතේ වතුර අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක නිතරම ගලන දෙයක්. යතාවා රිවහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒයෝ මේවයිතෝ දින්නම් පේතානං උපතප්පති කියන. උන්න මේ උදකං වඩ්ඩං යතානින්නම් පවත්වති ඒයෝ මේවයිතෝ දින්නම් පේතානං උපතප්පති. ඔය ගාථාව තියෙන්නේ තිරෝකුඩ සූත්‍රයේ. එතකොට අපි අර පැන් වඩන්න අර කෙනෙකුට මොකද එතනට ගංගාවක් හරවගෙන එන්න නෙමෙයිනේ ගෙදරට.
අපි කරන්නේ භාජනයකට වතුර ටිකක් අරගෙන කෝප් එකට වක් කරලා ඒ පැන් වැඩීම සාමාන්‍ය මිනිස්සුන්ගේ මේ හිත පහදවන්න මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ කියලා ඒ කාලේ පෙන්නපු උපමාව. එතකොට මේ උපමාව පටල ගත්තොත් පින් දෙන ක්‍රමේ ගැන කෙනෙක් වැරදි දෘෂ්ටියකට එන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න අපි පින් දෙනකොට අපේ පින වැඩෙනවා මිසක් අපේ පින් අඩුවීමක් නෙමෙයි වෙන්නේ. පින් දෙන්නේ අපි මෛත්‍රී. දැන් හිතන්න මිනිස්සෙකුටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි අර ප්‍රේතයන්ට අනුමෝදන් කරනවා වගේ නෙමෙයි. අපි ගමු අපි ප්‍රේතයන්ට පින් දෙනකොට මිය පරලොව ගිය සාපිපාසාවෙන් ඉන්න පින් ගන්න පුළුවන් ප්‍රේත කොට්ටාස පමණක් ඒ පින් අරගෙන සුවපත් වෙනවා. සුවපත් වෙනකොට ඒ පිනට අනුව සාපිපාසා සංසිඳිලා ආහාර පාන පහළ වෙනවා, වස්ත්‍ර පහළ වෙනවා, පැම්පොකුණු පහළ වෙනවා. හැබැයි ඒ පිනේ විපාක තියෙන තාක්කල් විතරයි. මිනිස්සෙයින්ට අපි පින් දෙනවයි කොහොමද? මේ වගේ. දැන් අපි හිතමු ඔබ ලොකු පින්කමක් කරා. පින්කමක් කරලා ඔබ කියනවා කවුරු හරි හිතවතෙක් හම්බුනාට පස්සේ කියනවා අනේ අයියේ අනේ අක්කේ අපි මෙන්න මේ වගේ ලොකු පින්කමක් කරානේ ඔයාලට කියන්න බැරි වුණා අපිට අමතක වුණා එක්ක ඔයාලා සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරා. ඔයාලා මේ සම්බන්ධ කරගන්න බැරි වුණා. අපි මෙහෙම පිනක් කරා. ඔයත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා. එතකොට යාට පුළුවන් හදවතින් අනේ සාදු සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා කෙනෙක් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන. දැන් කවුරු හරි කියනවා මං රුවන්වැලි මහා සෑයට ගියා මං කප්රුකක් පැලැන්දුවා මං මේ වගේ පින්කමක් කරා. එතකොට තව කෙනෙක් ඒ පින අනුමෝදන් වෙනවා නම් මෛත්‍රියමයි පින අනුමෝදන් වෙන්න බලවත් වෙන්නේ. කෙනෙක් මෛත්‍රී සිතෙන් කෙනෙක් කරන පිනක් දැකලා අනේ සාදු කොච්චර දෙයක්ද අනේ හොඳයි කියලා හදවතින් මේක අනුමෝදන් වෙනවා නම් අන්නේ කෙනා තුළ පින වැඩෙනවා. එහෙමනම් කෙනෙක් කරන පිනක් හදවතින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්න ඕන. නමුත් අපිට සමාජය තුළ පේනවස් බොහෝ පිරිසක් හරි ඊරිසියයි. කුහකයි පින්කං කරාට සමහරුන්ගේ හිත්වල කෙලෙස්වල භයානකකම කියන්නේ ඒ පිනටත් කුහකකං කරනවා. තමන් කරන පින තමයි හරි. අනුන් කරන පිනේ අඩුපාඩු හොයනවා. ඒක විවේචනය කරන්න ක්‍රම හොයනවා. එක්කෝ ඒකට යටිහිතෙන් බනිනවා දොස් කියනවා. ඒක අඩුපාඩු හොයා ඒකට ගරහන්න පටන් ගන්න. එතකොට තමන් නොදැනුවත් දන්නේ නෑ පින කියන්නේ මොකක්ද කියලා. ඒ තුළ සිද්ධ වෙන්නේ තමන්ට විශාල අකුසලයක් රැස් වෙනවා. ඒ නිසා පින්වතුනි කවුරු හරි කරන පිනක් දැකලා අනේ සාදු කියලා ඒක අනුමෝදන් වෙන්න තරම් පිරිසිදු හිතක් ඔබට තියෙනවා නම් ඔබ මහා පින්වන්ත කෙනෙක්. ඔබේ හිත පින තුළ වැඩිච්ච කෙනෙක්. ඔබේ හිත පිනට නැඹුරු වෙච්ච කෙනෙක්. දැන් අපි හිතමු නිකන් සරල උපමාවක් හිතමු. අපි හිතමු ඔන්න ඔබ කොහේ හරි චෛත්‍යයක් වඳින්න යනවා. සමහර වන්දනාව යනවනේ වන්දනාව යනවා. එතකොට මේ විදිහට වාහනවල නැගලා සමහර ඉතින් ওই වන්දනාව යනවා චෛත්‍ය වන්දනාවක යනවා. එතකොට මෙහෙම වන්දනාව යනකොට දකින්නවා එක්ක කොහේ හරි ඔන්න චෛත්‍යයක් ළඟ පිරිසක් මල් විකුණනවා. මල් කඩ දාගෙන හඳුන් කූරු කඩ දාගෙන මල් විකුණනවා. එතකොට මේ චෛත්‍ය වඳින්න මල් ගන්න කියලා මල් විකුණනවා. එතකොට හිතන්න කෙනෙකුට අර මෛත්‍රියක් තියෙන කෙනෙක් නම් හිතනවා අනේ මේ මල් බුදුරජාණන් වහන්සේට නේද පූජා කරන්න. උන්වහන්සේගේ සිරිපතුල් අභියස පූජා කරන්න නේද මේ මිනිස්සු මේ මල් කඩාගෙන ඇවිල්ලා මේ විකුණන්නේ. මේකෙන් අපිටත් මල් ටිකක් ගන්න අවස්ථාව ලැබෙනවා. නැත්නම් ගිහිල්ලා මඩේ බැහැගෙන මල් කඩන්නේ අනේ අපිටත් මල් ටික අතටම ගෙනහලා දෙනවා. ඒ අයට අපි මුදලක් ගෙව්වට පස්සේ අනේ මේ මුදලෙන් මේ මිනිස්සු මල් ටිකක් හරි විකුණලා බුදුරජාණන් වහන්සේ නිසා මේ චෛත්‍ය නිසා මේ මිනිස්සු ජීවත් වෙනවනේ. අනේ කොච්චර දෙයක්ද කියලා අන්න මෛත්‍රී සහගත කෙනා මෛත්‍රියෙන් හිතනවා. හැබැයි අපිට පේනවා සමහර අය කවුරු හරි මල් විකුණනවා. ඒ ගියාට පස්සේ එතනින් බැනගෙන යනවා. මුන් මෙතන මේක බිස්නස් එකක් කරගෙන මුන් මලත් විකුණගෙන කනවා. බුදුහාඳුරන්ට පූජා කරන මල් ටිකත් විකුණන් කන පව්කාරයෝ. එහෙම කියාගෙන එතනින් බැනගෙන යන අය ඉන්නවා. එතකොට හිතන්න කාටද වැරදුනේ? තමන් තව කෙනෙකුගේ කරන යහපත් දෙයක් මොනවා හරි අනුමෝදන් වෙන්න බැරි කරන. තමන්ගේ හිතේ තියෙන කුහකකම ඉරිසියාකමේ භයානකකම තමයි ඒ තමන් පින් කරගන්න කියලා යන්නේ. නමුත් තමන් දන්නෙම නෑ තමන් අකුසල් ගොඩක් රැස් කරගන්න. ඒ වගේ අනුන්ගේ පින වළක්වන අනුන් කරන දේට ගරහ කරලා බොහෝ පිරිසකට පින් කරගන්න තියෙන මේ පුංචි තැන්වලින් දන්නෙම නෑ කෙලෙස් ඇතුල් වෙලා තමන්ව නොමග යවලා තමන් කුසල් කියලා හිතාගෙන අකුසල් ගොඩක් කරගන්න. පින්කං කරන්න ගිහිල්ල මෝඩකං ගොඩක් කරගන්න. අකුසල් ගොඩක් රැස් කර. අන්නේ නිසා තමන්ගේ හිත රැක ගන්න දක්ෂ වෙන්න. කෙනෙක් කරන පිනක් හදවතින් අනුමෝදන් වෙන්න.
අනේ සාදු කියලා ඒක අනුමෝදන් වෙන්න. දැන් අපි හිතමු කවුරු හරි කියනවා අනේ මන් අපි දඹදිව ගියා. අපේ පවුලේ ඔක්කොම ගිහිල්ලා පහුගිය දවස්වල දඹදිව වන්දනා කරලා. දැන් ඒක කෙනෙකුට අපි හිතමු තව කෙනෙක් ඉන්නවා දඹදිව යන්න ආසයි යාට සල්ලි නැහැ. එතකොට තව කෙනෙක් දඹදිව ගියා කියලා දැනගත්තට පස්සේ බුදුන් වඳින්න ගියා කියලා දැනගත්තට පස්සේ සතුටු වෙන්න එපා. අනේ කොච්චර අනේ සාදු මමත් ඒ පින අනුමෝදන් වෙනවා. අනේ මාත් හිතාගෙන ඉන්නවා කවදා හරි මටත් යන්න ලැබේවා කියලා. ඔයාලට බොහෝම පින් ඔයාලා කරගත්ත පින් මාත් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. අන්න හිත පිරිසිදු කෙනා. අන්න පින් අනුමෝදන් වෙන්න පුළුවන් කෙනා. හැබැයි ඒ තුල තව කෙනෙක් එහෙම කියනකොට හිත ඇතුලෙන් කුහකකමක් ඇති වුණොත් ඔබ බලන්න ඔබේ සිතුවිලි වල තියෙන භයානකකම. කෙනෙක් හිත ඇතුලෙන් අර ඒ වෙලාවට මූණට ගානේ හොඳයි කියලා හිත ඇතුලෙන් බනිනවා, දොස් කියනවා. මුන්ට මේ ඉතින් ඔය උතුරන්න සල්ලි තියෙනවනේ ඔය ඇවිද ඉන්නවා. ඔන්න දඹදිව ගියාලු. ඔය ඉතින් වටේ ඇවිදිනවා. කියා බනිනවා. එතකොට බලන්න මේ වගේ සිතුවිලි තුල කොච්චරනම් මිනිස්සු පව් පුරව ගන්නවද? හිතට මෙහෙම පහස් සිතුවිලි එනකොටම ඒ සිතුවිල්ල අඳුන ගන්න දක්ෂ වෙනවා. එහෙම නැත්නම් අපිට පේනවා මේ සමාජය තුල මිනිස්සු හරියට පව් පුරව ගන්නවා. පින්කම් කරන්න ගිහිල්ලා හරියට අකුසල් පුරව ගන්නවා. දන් දෙන්න ගිහිල්ලා පින්කම් කරන්න ගිහිල්ලා හරියට හිත අකුසල් වලින් පුරව ගන්න. බොහෝ වෙලාවට පින්කම් කරන්න ගිහිල්ලා පින්කම් නාමයෙන් තියෙන එතන මූලිකත්වයේ ගන්න රණ්ඩු තියෙන. කවුරු හරි පින්කමක් කරනවා නම් ඒකේ කැපිලා පේන්න. නම කියෝ ගන්න. ඒකේ ඉස්සරහට ගිහිල්ලා තමනුයි මමයි මේ පින්කම කරේ කියලා එතන නම දාගන්න. එතකොට බලන්න මිනිස්සුන්ගේ හිතවල තියෙන මේ පහස් සිතුවිලි නිසා කොච්චරනම් මිනිස්සුන්ට පින් කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. අන්න ඒ නිසා පින්වතුනි පින කියලා කියන්නේ හිතේ ඇතිවන පැහැදීම. හිතේ රැස්වෙන දෙයක්. මේක පිරිසිදු භාවයේ මත රැස්වෙන දෙයක්. පුඤ්ඤානි නාම සුඛස්සීතං අදි වචන. ඒ පින කියලා කියන්නේ සසර සැප ලැබෙන දෙයක්. ඒකට ආස කරන්න කියනවා. මා භික්කවේ පුඤ්ඤානම් භායිත මහණෙනි පිනට බය වෙන්න එපා කියන. කවදාවත් පින පුංචි කියලා පිනට අවමන් කරන්නත් එපා කියන. අපිට පේනවා සමහර පින්කම් දැකලා ඌවත් මහ ලොකු පින්කම්ද. ඕවා පුංචි පින්නේ. ඕවා කරලා වැඩක් තියෙයිද? ඔය එක මලක් පූජා කරලා වැඩක් තියෙයිද? ඔය හිඟන්නේකට දාන ටිකක් දුන්නා කියලා ඕක වැඩක් වෙනවද? එතකොට මේ විදිහට කෙනෙක් කරන පිනට ගරහ කරනවා. පින පුංචි කියලා අවමන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය පුංචි පින එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යන කවදාවත් පිනට අවමන් කරන්න එපා කියන. භාජනයකට ජලයේ බින්දුව වැටිලා භාජනයක් ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා කියන. ඒ නිසා පිනේ වටිනාකම දන්න කෙනා දක්ෂ මල්කාරයෙක්. මල් නෙලන්න කෙනෙක් මල් හොයනවා. කොහිද මල් තියෙන්නේ? කොහිද ලස්සන මල් තියෙන්නේ? කොයි වත්තේද තියෙන්නේ? කොයි පැත්තේද තියෙන්නේ? හොයා යනවා. හොයා ගිහිල්ලා මල් නෙලාගෙන ඇවිල්ලා මල් මාලා අමුණන ලස්සනට. ඒ වගේ තමයි කියනවා පින් කරගන්න කැමති කෙනා කොහෙද පිනක් කරන්න තියෙන. අනේ කොහෙද පින්කමක්? අනේ සාදුක අනේ කොච්චර දෙයක්ද? ඒ පිනට එකතු වෙනවා. පින අනුමෝදන් වෙනවා. එහෙමයි ඉන්නවා. දැන් කවුරු හරි ඒව අඩුපාඩුව කතා කරොත් කියන අනේ අපිට ඕව වැඩක් නැහැ. අපි පින අනුමෝදන් වෙමු. කොච්චර දෙයක්ද මේ? එතකොට ඒ වගේ ඒ පින අනුමෝදන් වෙන්න දක්ෂ වෙනවා. සමහරු පින්කමකට ගිහිල්ලා එතන ගණන් හදන මේ මල් වලට කීයක් ගිහිල්ලාද? මේ පූජාවට කීයක්ද? අපරාධ සල්ලි. ඔකින් කීයක් ගහගත්තද දන්නේ. එතකොට බලන්න පිනක් කරගන්න ගිහිල්ලා ඒක තුල සමහරව තමන්ගේ හිතේ තියෙන මේ පහස් සිතුවිලි වල ස්වභාවය තමන් රැස් කරගන්න පින්නේ මේ අකුසල්. ඊළඟට ආපු බීපු මිනිස්සුන්ගේ ඇඳුම් වල ඇදකුද අන්න අර හිමිකක් ඇඳගෙන ඇවිල්ලා අන්න කලිසමක් ඇඳගෙන ඇවිල්ලා අන්න මුම් පින්කම් වලට ඇඳගෙන ඉන්නේව අනුන්ට බැන තමන් දන්නේ නැහැ තමන්ගේ හිත අපිරිසිදු වෙනවා. තමන්ගේ හිතට මේ ද්වේෂය, වෛරය, කේන්තිය බලවත් වෙලා පින්කමක් කරන්න ගිහිලා තමන් අකුසල් ගොඩක් කරගන්නවා කියලා තමන්ට තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින් රැස් කරගන්නකොට හිත රැක ගන්න. අපිට පේනවා මේ ප්‍රාථමික මට්ටමේ අපි මේ මහා නිවන ගැන මාර්ගඵල ගැන ධ්‍යාන ගැන කතා කරාට මිනිස්සුන්ගේ හිතවල තියෙන අකුසල් වල භයානකකම පහස් සිතුවිලි වල ස්වභාවය කෙනෙකුට දෙන දානේ වළක්වන කී දෙනෙක් ඉන්නවද? බා හිඟන්නේකට දෙයක් දෙන්න ගියත් බනිනවනේ දෙන්න එපා. ඕක හොරෙක් කියනවා. ඕක හසිපුකාරයෙක්. ඕක කුඩුකාරයෙක් දෙන්න එපා කියලා අනුන්ගේ පින වළක්වන අය ඉන්න. පින්වතුනි ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මේ දානයක වටිනාකම පෙන්නකොට පෙන්වා මහණෙනි සතෙකුට කුසගින්න නිවා ගන්න. එක සතෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙනවා.
ඊළඟට පෙන්නනවා දක්ඛිනාවිභංග සූත්‍රයේ දුස්සීලෙක් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි කුසගින්නේ ඉන්න අසරණ වෙච්ච කෙනෙකුට අපි කෑම ටිකක් දෙනවා. ඇඳුමක් දෙනවා. අනේ පව් කියලා අපි ආහාර වේලක් දෙනවා. ලෙඩ වෙලා ඉන්නවනම් අපි බේත් ටිකක් දෙනවා. එතකොට අපි එහෙම අසරණ කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් මොනතරම් දුස්සීලෙක් වුණත් ආත්ම 1000ක් ආනිසංස ලැබෙනවා කියනවා. එක වේලක් කුසගින්න නිව්වොත්. එතකොට අපිට දුස්සීලේකට මනුස්සේකට ආහාර ටිකක් දුන්නත් ආත්ම 1000ක් ආනිසංස ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කවදාවත් අනුන්ගේ සිල් හොයන්න ගිහිලා තමන්ගේ පින අහිමි කරගන්න එපා. ඒ හිඟන මනුස්සයා හොරකමක් වැරදි වැඩක් කරනවා නම් ඒකේ විපාක ගෙනියන්නේ මේ මනුස්සයා. එයා ඒකේ විපාක අරගෙන තමන් යන දිහාට යයි. හැබැයි ඔබට පින් කරගන්න ලැබිච්ච අවස්ථාව අනේ පව් කියලා අනුකම්පාවෙන් තමන්ට පිනක් කරගන්න ලැබිච්ච උතුම් මොහොත අනුන්ගේ සිල් හොයන්න ගිහිල්ලා පින අහිමි කරගන්න එපා. ඒ නිසා ඔබ හොඳට බලන්න ඔබට වැරදිච්ච තැන් පින් කරන්න ගිහිල්ලා පින කියලා හිතාගෙන අකුසල් රැස්වෙච්ච මොහොතවල් ගැන ඔබම හිතා බලන්න. බුද්ධ දේශනාවක පෙන්වනවා මහණෙනි අනුන්ගේ දානේ වළක්වන කෙනා 3 දෙනෙකුට අනර්ථයක් කරනවා කියලා. දන් නොදී ඉන්නකොට ඒක තමන්ට විතරයි. මසුරුකම ලෝභකම තුල කෙනෙක් විතර මන් දන් දෙන්නේ නැහැ. මං කාටවත් උදව් කරන්නේ නැහැ. එතකොට ඒක තමන්ටමනේ ඒක. කෙනෙක්ගේ පින වළක්වන දානේ වළක්වනවා කියන්නේ 3 දෙනෙකුට අනර්ථයක් කරන බලවත් අකුසලයක් තමන් රැස් කරනවා කියන. දැන් අපි හිතමු කවුරු හරි කාට හරි දන් දෙන්න යනකොට ඒක වළක්වන දෙන්න එපා වුන්ට කියලා කවුරු හරි වළක්. ඒකෙන් වෙන්නේ දන් දෙන කෙනාට රැස් වෙන්න තිබ්බ පින අහිමි කරනවා. දානේ ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභයත් අහිමි කරනවා. එතකොට ලැබෙන කෙනාගේ ලාභය අහිමි කරනවා දෙන කෙනාගේ පින අහිමි කරලා දානවා. ඒ සියල්ලන්ට පෙර තමන්ගේ ගුණ නසා ගන්නවා කියන. දෙන්න පාවකට කියලා ඒ දානේ වැළැක්වීම තුළ තමන්ගේ ඉරිසියාව කුහකකම වෛරයේ ක්‍රෝධය තුළ තමන්ගේ ගුණයක් නසා ගත්තා. මසුරුකම විතරක් නෙමේ අනුන්ගේ දානෙත් වළක්වලා තමන් කරගත් අකුසලේ භයානකයි. එතකොට මෙවැනි අකුසල් කරගත් අය ප්‍රේත ලෝකයකට වැටුණත් පින් ගන්න බැරි ප්‍රේත කොට්ටාසවල තමයි පින්වතුනි උපදින්නේ. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ඔය නිජ්ජාම තන්නික කියන ප්‍රේතයෝ පින් ගන්න බෑ කියන මුළු ඇඟම දනවා කියනවා වේලිච්ච කරකුට්ටන් වෙච්ච පොළවක උණදලු ටිකක් කපලා දැම්මට පස්සේ බලාගෙන ඉන්නේ නැද්දි වේලිලා කර වෙලා යනවා. ගිනියන් වෙච්ච පොළවකට උණදලු ටිකක් දැම්මොත් ඒ වගේ තමයි කියනවා මේ ප්‍රේතයන්ගේ ශරීර කර වෙලා වේදනාවේ සහ පිපාසාවෙන් වතුර ටිකක් නැහැ. කෑ ගහනවා කියන උඩුබැලි අතට වැතිරිලා කෑ ගහනවා විලාප දෙනවා. හැබැයි මැරෙන්නේ කර්ම විපාකෙ ගෙවෙනකම් කෑග ගහ විඳවනවා කුසගින්නේ චුත වෙන්නේ. කවුරු ඥාතී මොන විදිය පින්කම් කරලා පින් දුන්නත් පින් ගන්න බෑ පෙර දානේ වළක්වපු අකුසලයේ භයානකයි. ඊළඟට සමහර ප්‍රේතයෝ ගැන සඳහන් වෙනවා විශාල බඩක් තියෙනවා කියනවා. ඉන්දිකටු තුඩක් වගේ පුංචි කටක් කියනවා තියෙනවා. එතකොට මේ විශාල බඩක් තියෙන පුංචි කටක් ඇති ප්‍රේතයන්ට කොච්චර ආහාර හොයාගෙන ගියත් කුසගින්න නිවා ගන්න බෑ කියනවා. එතකොට ආහාර හොයා යනවා. ආහාර තමයි අසූචි මල මුත්‍ර. මේවා තමයි ප්‍රේතයන්ගේ ආහාර. මොකද වෙන ප්‍රියජනක දෙයකින් කුසගින්න නිවා ගන්න ඒවා Tamanට කුසගින්න නිවෙන්නේ නැහැ. දැන් බලන්න ඔබට හිතෙන්න පුළුවන් අයියෝ අසූචි ඌව කනවද කියලා. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුયો ගැනම හිතන්න කන්න නැත්නම් කුසගින්න දරුණුවට දැනෙනකොට කන්න නැති මිනිස්සු නොකන දේවලුත් කනවා. සමහර වෙලාවට හොඳට කන්න තියෙනකොට තමයි ආවෝ එපා මේව කන්නේ මම මේ මාළු කන්නේ මං ওই වෑංජන වලට කැමති නෑ මං කැමති මේවට. හැබැයි කන්න නැති වෙනකොට අර බෑ කියපු දේවලු කනවා. ඔබ දැකලා ඇති සමහර හිඟන්නෝ පිරුණු වෙච්ච දේවල් කනවා. කුණු බාක්කි අවුස්සගෙන කනවා. බත් ඇට අහුල කනවා. එතකොට බලන්න කන්න නැති වෙනකොට පිළුණු වෙච්ච දේ හරි කුසගින්න නිවා ගන්න ආහාර කරගන්න. ඒ වගේ තමයි ප්‍රේතයෝ කරපු අකුසල් මත සා පිපාසාව දරුණුවටම දැනෙනකොට ඒ කුසගින්න නිවෙන්නේ මලකුණක් උරා බීලා නම් අසූචි ටිකක් උරා බීලා නම් අකමැත්තෙන් උනත් කුසගින්න නිවා ගන්න ඒක හොයාගෙන දුවනවා. හැබැයි සමහර ප්‍රේතයෝ ඉන්න විශාල බඩක් තියෙනවා. ඉන්දිකටු තුඩක් තරම් පුංචි කටක් තියෙන. කර්මානුරූපීව කොච්චර ආහාර හොයාගෙන ගියත් කුසගින්න නිවෙන්නේ නැහැ කියන. එතකොට අපිට පේන ඒ වගේ ප්‍රේතයෝ පින් ගන්නෙත් නැහැ කියන. පින් ගන්න බෑ කියන. තව දේශනාවල තියෙනවා නිජ්ජාම තන්නික කුප්පිපාසික පාංසු ප්‍රේත ගූත කාදක මේ වගේ ප්‍රේත කොටස් ගණනාවක් ගැන තියෙනවා පින් ගන්න බැරි. සමහර දේශනාවල බුදුරජාණන් වහන්සේ ප්‍රේතවත්වයේ පෙන්නනවා
ඒ අයට කොච්චර ඥාතීන් පින් දුන්නත් අනේ අපේ ඥාතිය සුවපත් වේවා සැපවත් වේවා කියලා පින් ගන්න තරම් හැකියාවක් නැහැ කියන එකට හේතුව ජීවත් වෙලා ඉන්න කාලේ පිනට ගරහා කරලා පින්කම් කඩාකප්පල් කරලා කරපු පින්කම් වලට බැනලා නිඳා කරලා අනුන් පින් කරනකොට බැනලා ඒව වළක්වලා එහෙම රැස් කරගත් අකුසල් වල භයානකම මත දුගතියක වැටුණත් පින් ගන්න බැරි තැනකමයි කියන උපදින්. ඒ නිසා පින්වතුනි කවදාවත් තව කෙනෙක් කරන පිනක් කඩාකප්පල් කරන්න යන්න එපා. ඒවට ගරහන්න යන්න එපා. ඔබට පුළුවන් නම් පිරිසිදු හිතකින් කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙන අනේ සාදු අනේ කොච්චර දෙයක්ද. ඒ වගේ අපිට පේනවා මිනිස්සුන්ගේ හිත කොච්චර පහද්ද කියලා බුද්ධ පූජාවට ගරහනවා. කවුරු හරි ලස්සනට බුද්ධ පූජාව තියෙනවා නම් අන්න බණිනවා. තමන් දන් දෙන්නෙත් නෑ තමන් කරන පිනකුත් නෑ. කෙනෙක් කරන පිනත් දැකලා අනේ සාදු බුදුරජාණන් වහන්සේට නේද මේ පූජාව තියන්. ඒක අනුමෝදන් වෙන්න පුළුවන්කමක් නෑ. කවුරු හරි කාට හරි දානයක් දෙනවා. කෑමක් දෙනවා. එතකොට තමන් කරන්නෙත් නෑ. ඒකට බනිනවා. දන් දෙන්න කොච්චර මිනිස්සු ඉන්නවද? මේ බොරු දාන කියලා අන්න ඒකට බනිනවා. එතකොට අපිට පේනවා මිනිස්සුන්ගේ හිත්වල මිනිස්සු පින් රැස් කරගන්න පුළුවන්කම තියෙද්දී හිතේ තියෙන අර කෙලෙස්වල භයානකකම නිසා ඉරිසියාව කුහකකම ද්වේෂය මේවා බලවත් කරගෙන කොච්චර නම් මිනිස්සු අකුසල් කරගන්නවා. අන්නේ නිසා ඔබ ඔබේ හිත රැකගන්න. පින කියලා කියන්නේ මහා පුදුම දෙයක්. නිවන් දකින්න යන ගමනේ පරලව ඔබට තියෙන එකම රැකවරණය තමයි රැස්කරගත්ත පින. පුඤ්ඥානි පරලෝකස්මින් පතිට්ටා හොන්ති පානිනං කියල. පින් රැස්කරගත්ත කෙනා හරියට විදේශ රටකට යනකොට ඒ රටේ තමන්ගේ ඥාතීන් යාළුමිට්ටුව විශාල පිරිසක් ඉන්නවා තමන් එනකන් දින ගැන බලාගෙන ඉන්නවා පිළිගන්න. තැන් අප හිතම ඔබ නික වර්තමාන උපමාවක් හිතන් ඔබ කොහයාරි විදේශ රටකට යනු. ඒ අනකොට ඒ රටේ කවුරුත්ම භාසාව දන්නෙත් නෑ නෑයෙකුත් නෑ හිතවතෙකුත් නෑ කවුරුත්ම නැත්නං ඔබ යන්නේ බයින්. ප්ලේන් එකට නගින්න බයින්. යනකම් බඩපපුව දනවා. ගිහිල් අනතුරක් වෙයිද ගුටි කන්න වෙයිද මැරුම් කන්න වෙයිද. මට කන්න පොන්නවත් තියේද ඉන්න තැනක් තියේද. ගිහිල්ල බහිනකම් බයයි. යනකම් බයයි. මොන්න තරම් බයකින්දේ ගමන යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින් රැස් කරගත්තේ නැති කෙනා අකුසල් කරගත්ත කෙනාට පරලව තියෙන්නෙත් ඒ වගේ අනතුරක් කියෝ. හැබැයි පින් රැස් කරගත්ත කෙනාගේ ජීවිතේ එයා යන තැන එයාට පිනෙන් රැකවරණයක් ලැබෙනවා. එයාගේ කල්්‍යාන මිත්‍රයෝ පින් රැස් කරගත්ත කෙනා පිළිගන්න බලාගෙන ඉන්නේ දෙවිවරු බලාගෙන ඉන්නවා කෙන පින් කරගත්ත අයි දෙව්ලොවට එනකං හරියට යාළුවෝ ඥාතිීන් තමන් විදේශ රටකට යනකොට පිළිගන්න විශාල පිරිසක් ඉන්නවනං එයා යන්නේ සතුටින්. යන ගමනෙත් පුදුම සතුටෙන් ඉන්නේ. ඒ බැහැපු තැන ඉදම්ම යාව පිළිගන්නවා එක්කං යනවා යාට සියලු ආරක්ෂාව පහසුකං කෑමබීම හැම්ම දේම සපය. ඒ වගේ තමයිකෙන යන තැන තමන්ට සැප සම්පත් පහළ වෙනවා පින්කරගත්ත කෙනාට. ඒ නිසා නිවන් දකින්න යන ගමනේ පින කියන්නේ තමන්ට අවශ්‍ය දෙයක්. පුඤ්ඥානි පරලෝකස්මින් පතිට්ටා හොන්ති පානින. ඊළඟට පින්කරගත්ත කෙනාට සුකා පටිපදා. සැපසහිත මාර්ගයකින් නිවනට යාගන්න පුළුවන්. පින් කරගත්ත කෙනාට. තැන් අප හිතමු සමහරු අපිට මේ සමාජයේ දකින්න ලැබෙනවා පිනට ගරහනු. ඔය පින්කං කරනවට බනින ඕ අකරල හරියන්නේ චතුරාරි සත්‍යය අවබෝධ ඕ අකරල හරියන්නේ භාවනාමයි කරන්න ඕන. ඕ අකරල හරියන්නේ විදර්ශනාමයි වඩන්න. ඔහොම කියා ධර්මයේ තියෙන අර හරය පැත්ත අල්ලගෙන ධර්මය අනික් පැතිවලට බනිනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ මහා අරටුවක් තියෙන උක්ෂයක් වගේ කියන මහා සාරෝපම සූත්‍රය බුදු හාන්දුරු පෙන්න්නන. එතකොට ඒ අරටුව තියෙන මුළු උක්ෂම තමයි බුද්ධ ශාසනී. අරටුවේ වටිනාකම දන්න කෙනා අරටු අල්ලනවා හැබැයි එයා කොලාතුවලට ගස් මල්වලට ගෙඩිවලට පොත්තට එයා අරටුවේ වටිනාකම දන්න කෙනා අරටුව අල්ලගන්න අරටුව ගන්න හැබැයි එයා ගහේ මල්වලට පොත්තට ගෙඩිවලට කොළවලට ගරහන්නේ. එයා ඒ වැනුත් ප්‍රයෝජනය ගන්න. එයා මල්ටික රැස් කරගන්න එයා කොලාතු ටිකත් රැස් කරගන්න. ඒවත් පටන මේ පොත්තත් මට වටිනවා. ඒ ඔක්කෝම තෝරලා බේරලා හරියට අරටුව ගන්න. එතකොට සමහරය අපිට පේනවා මේක දන්නේ නෑ. එයා වචනයක් දෙකක් කල්ලගෙන මේක චතුරාරි සත්‍යය අවබෝධක මේක භාවනා කරන්න අයිතියන මේ පින්කං කරල වැඩත්තින මොම මේ පින්කං කර අනි අර පින්කං කරන මිනිස්සුන්ට බැන බැන ඔහේ කරන භාවනාවකුත්නය අන්තිමට කරන්නේ අනුන්ට ගරහණ එක විතර අනුන්ට බනින එක විතරයි. එතකොට අපිට පේනවා තමන්ගේ හිතේ මහා අකුසල් ගොඩක් පුරෝගන්න.
දැන් අපි හිතමු කෙනෙක් ඇත්තටම අපි නිකන් අපි හිතමු මෙයා භාවනාවම කරා කියලා. පින් කරේ නැහැ. හැබැයි භාවනාවේම විදර්ශනාවේම හිටියා කියලා. එහෙම කෙනෙක් සසර නිවන් දකින්න යනකොට පින් කරගත්තේ නැති කෙනාට ධර්මාවබෝධයට යන්න තියෙන මාර්ගය දුක්ඛාපටිපදා කියනවා. දුක් සහිත මාර්ගය. මතක තියාගන්න ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණා. හැබැයි උන්වහන්සේට යන තැන ගිහි කාලෙත් එහෙම ඉපදිච්ච දවසේ ගෙවල් ගිනි ගත්තා කියන පවුලම මහපාරට වැටුණා. අන්න සසරේ රැස් කරගත් කර්ම යන තැන කර්ම. අන්තිමට අම්මා මහපාරේ තමයි දුකසේ දරුවා බිහි කරේ. දරුවෙක් බිහි කරගන්නවත් තැනක් නෑ. අම්බලමක දුකසේ මහපාරේ දරුවා බිහි වුණා. දරුවා වඩාගෙන හොඳ ඉස්පිරිතාල නෑ, සේවිකාව නෑ, කවුරුත් නෑ. අන්ත දුක් විඳිනවා. දරුවා වඩාගෙන පාරේ යනවා. කන්න හම්බෙන්නේ පිලුණු වෙච්ච දේවල්. හොඳ කෑමවීම දරුවන්ට නෑ. මේ ළමයින්ට කියලා එහෙම නෑ. පිලුණු වෙච්ච දේවල්. අම්මට දරුවට දෙන්නවත් කිරි ටිකක් නෑයි. බොහෝම දුකසේ ජීවත්වෙන් හිඟමනෙන් ජීවත්වෙන්. මේ ළමයා වඩාගෙන හිඟමනේ ගියත් හිඟන්නොත් ගහල පන්නනවා. එන්න එපා අපි පස්සේ කියලා. ඔය වගේ අන්ත දුකක් කන්න ලැබුණොත් එක්ක කවුරු හරි අනුකම්පාවෙන් යමක් දුන්නොත් බිම හලා ගන්නවා කියලා. අන්තිමට පැවිදි වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ දැකලා අනුකම්පා කළ පැවිදි කරා ලෝසක හාමුදුරුවෝ. පැවිදි වෙච්ච දවසේ ඉඳන් පිණ්ඩපාතේ ගියත් දාන්නේ නැහැ. කොහේ හරි කුටියකට ගියත් හෙන ගෙඩියක් මොකක් හරි ගහක් හරි කඩාගෙන වැටෙනවා කුටියට. කරදරය. ඉන්න කුටියක් හරියට නැහැ. සිව්පසේම ලෙඩක් දුකක් හැදුනොත් බේත් ටික නැහැ. පිණ්ඩපාතේ ගියත් දාන්නේ ටික නැහැ. හරියට සිවුරක් නැහැ. එතකොට මේ වගේ කරදර බාධාමයි. එතකොට මේ කරදර බාධා මැද්දේ පුදුම දුකසේ තමයි ලෝසක හාමුදුරුවෝ සක්මන් කරනකොට අනේ කලන්තේ හැදිලා වැටෙනවා. බඩගාගෙන ගිහිල්ලා වතුර ටිකක් බීලා වාඩි වෙලා භාවනා කරනවා. කලන්තේ නිතර ලෙඩ රෝග. පිණ්ඩපාතේ ගියත් ලැබෙන්නේ පිලුණු වෙච්ච දෙයක්. ඒත් හිත හදාගෙන වළඳනවා. එතකොට බලන්න උන්වහන්සේට නිවන් දකින්න තිබුණේ මොනතරම් දුෂ්කර මාර්ගයක්ද කියලා. දුක්ඛාපටිපදා. ඇයි සසරේ පින බලවත් නැහැ. හැබැයි අපි දැක්කා මේ බුද්ධ ශාසනය තුල ධර්මයේ සඳහන් වෙනවා සීවලී මහරහතන් වහන්සේගේ ජීවිත කතා. උන්වහන්සේ මව්කුස පිළිසිඳගත්ත දවසේ ඉඳන් දිනපතා සිය ගණන් තෑගි භෝග අරගෙන රජවරු සිටුවරු රාජකුමාරවරු නිවසට එනවා. මිනිස්සු අතර කීර්තිරාවයක් පැතිරුණා. සීවලී කුමාරයා කුසේ ඉන්නකොට මේ අම්මා මහා පින්වන්තයි. අටුකොටුවලට ආශිර්වාද කරගන්න දෝලාවල් අරගෙන පෙරහැරෙන් එනවා. සුප්පියා උපාසිකාව දෝලාවෙන් ගෙනහිල්ලා කියනවා අනේ මේ අපේ අස්වැන්න මේ අටුකොටුවලට මේ කුඹුරුවලට ආශිර්වාද කරන්න. දෙගුණ තෙගුණ වෙලා අස්වැන්න ලැබෙනවා කියනවා. සීවලී හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ පුදුම ලැබීමක්. මහා කැලේක වැඩ හිටියත් දේවතාවරු හරි විමාන මවාගෙන දන් දෙනවා කියන. එතකොට අපිට පේනවා මේ පින් කරගත්ත කෙනාගේ ලැබීම පුදුමයි. කොහේ ගියත් කුටියක් ලැබෙනවා. මහා කැලේ ගියත් අද මම මෙතන නවාතැන් ගන්නවා කියලා හිතනකොට දේවතාවරු කුටි මවනවා. සෙනසුන් මවලා එන්න ස්වාමීනි මෙන්න හොඳ තැනක් තියෙනවා ඔබ වහන්සේට වැඩ ඉන්න කියලා එක්කන් යනවා. උන්වහන්සේ ගිලම්පස එකක් වළඳන්න ඕන කියලා හිතනකොට මෙන්න ගිලම්පස සකස් හිතන විදිහටම සකස් කරගෙන ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේට පූජා කරන්නයි මේ ආවේ කියලා පූජා කරලා යනවා. මහ වනාන්තරයේ යනකොට දේවතාවරු විමාන මවාගෙන දන්සැල් මවාගෙන ඉන්නවා වෙලාවට දන් දෙන්න. එතකොට අපිට පේනවා පින් කරගත්ත කෙනාට නිවනට යන්න තියෙන මාර්ගයේ සැපසේ සුඛාපටිපදා. පින් කරගත්තේ නැති කෙනාට නිවන් දකින්න ගියත් කරදර බාධා ප්‍රශ්න දුක් ගැහැට මැද්දේ යන්නේ. ඒ නිසා සම්මා දිට්ඨියේ යුක්තව පින්කම් කරන්න. පින් කරන්නේ මතක තියාගන්න මේ සසර සැප ලබන්නයි සම අනිත් ඔය සංසාරි සැප මේ අමු බොරුව සැපේ තමයි හොයන්නේ. සැපේටමයි කැමති. කරන්න තියෙන මේ වැරදි වැඩ ඔක්කොම කරන්න පුළුවන් තරම් අනුන්ගේ දේවල් හොරා කාගෙන හරි සැපසේ ඉන්න. හැබැයි බොරුවට කියනවා අනේ ওই පින්කම් වලින් සසර දික් වෙනවා. අපි ওই සැපේට කැමති නෑ. ධර්මයේ නොදන්නකම. ධර්මයේ දන්න කෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා පින් කරන්නේ දිව්‍ය සැප බලාගෙන නෙමෙයි. එයා පින් කරන්නේ නිවන කරා යන්න සැප සහිත මාර්ගයක් ඔස්සේ. සුඛාපටිපදා සැප සහිත මාර්ගයක් ඔස්සේ මට ඉක්මනින් නිවන් අවබෝධයට මේ පින උපකාර වේවා. පින කියන්නේ සැපසේ නිවනට යන්න තියෙන මාර්ගය. ඒ නිසා සම්මා දිට්ඨියේ යුක්තව පින් කරන කෙනා කරන හැම පිනක්ම ධර්මාවබෝධයේ අංගයක් හැටියට ඒක ආශිර්වාදයක් කරගන්නවා. ඒකයි පාරමිතාවක් වෙන්නේ. ඒ නිසා නිවනට උපකාර වෙන ධර්මයන් අතර පාරමී ධර්ම අතර පළවෙනි මේක තමයි දාන පාරමිතාව.
ඔබ ඔබේ ශක්ති පමණින් දිලිඳු කෙනෙක් වුණත් ඔබට පුළුවන් හැටියට කාට හරි උදව්පකාර කරන්න. ඔබට බැයිනම් කවුරු හරි කරන පිනකට හරි අතගහල හරි උදව්වක් කරලා හරි දැකලා හරි අනේ සාදු කියලා හදවතින් මේ අනුමෝදන් වෙන්න. අන්නේ විදිහට පින් කරගන්න ඔබ හැම දෙනාටම මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.